समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमोक्खदं धम्मस्सवन कालो अयं बदन्ता धम्मस्सवन कालो अयं बदन्ता धम्मस्सवन कालो अयं बदन्ता नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स कारुणिक श्रद्धाकामी पिंगतुनि අද සවස්යාමේ ධර්මානුශාසනාවට අහුම්කම් දෙන්නයි අපේ පින්වත් පිරිස බුද්ධ පුතුන් මුහුණු පොත සමග එකතු වෙලා සිටින්නේ. අද පින්කමේ දායකත්වයේ දරන පින්වත් පිරිසට අරමුණු රාශියක් තිබෙනවා. ඒ සියලු අරමුණු අපේ ධර්මදේශනාව අවසානයේ සිහිපත් කරනවා. නමුත් එහි ප්‍රධාන අරමුණ අම්බලන්ගොඩ ප්‍රදේශයේ පින්වත් පිරිසක් නින්දාන ප්‍රදේශයේ අද වර්තමාන ජීවත් වෙන ඉතාලියේ ෆිරෙන්සි කියන නගරයේ හෙන්දහේවා ලකී චන්දන කුමාර මහත්මාණනුත් සාරිකා දිල්රුක්ෂී පරණවිතාන නෝනා මහත්මිනියත් අද මේ උතුම් පින්කම සඳහා දායකත්වය අරගෙන කටයුතු කරනවා. පින්කමේ මූලික අරමුණ තමයි විශේෂයෙන්ම ජූලි මාසේ 5 වෙනිදාට අවුරුදු 14ක් සම්පූර්ණ කරන හෙන්දහේවා සංකේත් හංසන පුතාට ආශිර්වාද කිරීම සෙත් පැතීම ඊට අමතරව තව අරමුණු රැසක් ඒ ඇත්තන්ට මේ පින්කමේ තිබෙනවා. අනෙකුත් දරුවන්ට ආශිර්වාද කිරීම වගේම දෙමව්පියන්ට සෙත් පැතීම නිය ගියපෝ ඥාතීන්ට පින්පෙත් අනුමෝදනා කිරීම ආදී කටයුතු. ඉතින් ඒ සියලුම අරමුණු අපි පසුව සිහිපත් කරලා පින්දීම් ආශිර්වාද කිරීම සිදු කරනු ලබනවා. විශේෂයෙන්ම ආදරණීය පුතුණුවන්ගේ 14 වන ජන්මදිනය නිමිති කරගෙනයි පියතුමන් මෞතුමිය මේ වගේ උතුම් පින්කමක් සිද්ධ කරන්නේ. මේ සඳහා විශේෂයෙන්ම සම්බන්ධීකරණ කටයුතු කරන්නට ඒ අත්තන්ගේ පවුලේ ඊටාම සමීපතම හිතවතියක්, කල්යාණ මිතුරියක් මේ උතුම් පින්කම සඳහා සම්බන්ධ වුණා. නිරෝෂා විජේසිංහ නෝනා මහත්මිනිය අපට කතා කරලා මේ උතුම් පින්කම සඳහා දින ආදිය වෙන් කරවා ගනිමින් ඒ කටයුතු සිද්ධ කරන්නට යෙදුණා. ඉතින් අපි සතුටු වෙනවා අද මේ සන්ධ්‍යා යාමේ ඔබට දහම් කතාවක් සිද්ධ කරන්නට ධර්මානුශාසනාවක් සිද්ධ කරන්නට අවස්ථාව ලැබීම ගැන. ජපානයේ කනගවා සුගත භාවනා මධ්‍යස්ථානයේ මේ රමණීය උතුම් බුද්ධ මන්දිරය තුල වැඩ ඉඳගෙන පින්වතුන් එක්ක අද අපි කතා කරනවා උපන්දිනේ සමරන පුතාට වගේම ඒ ගෙදර අනුදරුවන්ටත් වැඩිහිටියන්ටත් බණහන ඔබටත් ඊටාම ප්‍රයෝජනවත් වෙන උතුම් කරුණු කීපයක්. බුද්ධ නීති සංග්‍රහය කියන උතුම් ධර්ම ග්‍රන්ථයේ සඳහන් වන තථාගතයන් වහන්සේගේ වටින උතුම් දේශනාවක් තමයි අදත් අපි සාකච්ඡා කරන්නේ. අද විශේෂයෙන්ම සාකච්ඡාවට ලක් කරන්නේ හිත පිළිබඳව. අපි කාටත් විග්‍රහ කරගන්න තාම දුෂ්කර දේවන්නේ අපේ මනස. අපේ මනස විග්‍රහ කර ගැනීම, තේරුම් ගැනීම, අපේ මනස හික්මවා ගැනීම, සංයමයට පත් කර ගැනීම, මේ හැම දෙම තාම දුෂ්කරයි. ඒත් මනුෂ්‍යයින්ගේ ස්වභාවය තමයි තමන්ගේ මනස තමන්ට ඕන විදියට තියාගන්න බැරි වුණත් අනුන්ගේ හිත් තමන්ට ඕනි විදියට පාලනය කරන්නට කැමැත්තක් තියෙන එක. ඒක මනුස්ස ස්වභාවයක්. තමනුත් දන්නව තමන්ටවත් තමන්ගේ හිත පාලනය කරගන්න එක පහසු නෑ කියලා. ඒ හැම වෙලාවකම
තවත් ඒ වගේම හිතන්න මතන්න පුළුවන් කෙනෙක් පාලනය කරගන්න, Tamanට ඕනි විදියට තියාගන්න, Tamanට ඕනි විදියට හදාගන්න මනුෂ්‍යයා ගොඩක් වීර්ය කරනවා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරා මේ සිත පිළිබඳව. උන්වහන්සේගේ වටින මඟ පෙන්වීමක් තමයි මේ සිත කොච්චර අනතුරක් කරන්න පුළුවන්ද අපිට කියලා. දිසෝ දිසං යන්තං කෛරා වේරි වාපන වේරිනම් මිච්ඡා පනිහිතං චිත්තං පාපියෝනං තතෝ කරේ. දැන් තරුණු හොරෙක් තව හොරෙකුට කොයි ආකාරයකට නපුරක් කරන්න පුළුවන්ද? තරුණු හොරෙක් තව හොරෙකුට කරන්න පුළුවන් නපුර, කරන්න පුළුවන් හානිය කොච්චර බලවත් එකක් වෙන්න ඕනද? මොකද හොරෙකුට තව හොරු ඉන්න එක කරදරයක්නේ, වදයක්නේ, එයාට ප්‍රශ්නයක්නේ. දැන් ඒක හරියට හොරෙකුට හොරෙක් බිහි වෙන එක ලොකු අභියෝගයක්. දැන් දොස්තර මහත්මයෙකුට කරෝල කඩයක් දැම්මට ඒක එයාට කලබල වෙන්න කරුණක් නෙමෙයි. හැබැයි දොස්තර මහත්තයෙකු කලබල වෙන්නේ බොහෝ වෙලාවට තව දොස්තර මහත්තයෙක් ඇවිල්ලා බෙහෙත් ශාලාවක් ආරම්භ කරොත්. ඒ වගේ තමයි හොරෙකුටත් ලොකුම කරදරය වන්නේ තවත් හොරෙක්. ඉතින් හොරෙකුට හොරෙක් කරදරයක් කියලා දැනුණට පස්සේ ඒ හොරාව නැති කරන්න, එක හොරෙක් තව හොරෙක්ව විනාශ කරන්න ඕන තරම් දරුණු හැසිරීමකට, දරුණු තීන්දුව తీරන ගැනීමකට ගමන් කරන්න පුළුවන්. ඒක තමයි හොරුන්ගේ ස්වභාවය. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරා සතුරෙක්, ඒ කියන්නේ වෛරක්කාරයෙකුට, කියන්නේ Tamanට වෛර කරමින්, Tamanට ක්‍රෝධ කරමින් ඉන්නවා කියලා දන්න කෙනෙකුට එයත් දිගින් දිගටම ඒ තැනැත්තාට හෝ තැනැත්තියට වෛර කරමින් ක්‍රෝධ කරමින් නම් ඉන්නේ. අන්න ඒ දෙන්නට කියනවා වෛරක්කාරයෙක් තවත් වෛරක්කාරයෙකුට කොයි ආකාරයකට හතුරුකම් කරනවද? හිතාගන්නකෝ. කොච්චර හතුරුකම් කරයිද කියලා. වෛර කරන්නේ නැති අයටත් වෛර කරන, වෛරෙන් ක්‍රෝධෙන් විශාල හිංසා පීඩා කරන අය කොච්චර මේ ලෝකේ ඉන්නවද? කිසිම කරදරයක් කරන්නේ නැති අයට, පෙරලා කිසිම නරක ප්‍රතිචාරයක් දක්වන්නේ නැතුව බොහොම අවිහිංසකව කරන ඕන දෙයක් ඉවසන් ඉන්න අයටත් කොච්චර හිංසා කරන අය මේ ලෝකේ ඉන්නවද? හීනකින්වත් Tamanට අපරාධයක් කරපු නැති අයට ජීවිතේ පුරාම හතුරුකම් කර ඉන්න අය කොච්චර ඉන්නවද? එවැනි තත්වයක් ඇතුලේ ඔබ හිතන්න මෙහෙම, යම්කිසි කෙනෙක් වෛරක්කාරයෙකුට වෛරක්කාරයෙක් කොයි විදිහ හතුරුකම් කරයිද කියලා. වෛරක්කාරයෙකුට ඇත්තටම වෛර කර ක්‍රෝධ කර හිංසා පීඩා කර ඉන්න කෙනෙකුට එයාගේ හතුරා, එයාට වෛර කරන අනිත් පාර්ශවය කොයි ආකාරයට නම් නරකක් නපුරක් කරන්න පුළුවන්ද කියලා හිතන්න. මරන්න පුළුවන්, ගෙවල් ගිනි තියන්න පුළුවන්, මංකොල්ල කන්න පුළුවන්, නින්දා අපහාස කරන්න පුළුවන්, විවිධ ආකාරයේ අනතුරු වලට හෙලන්න පුළුවන්, කොටවන්න පුළුවන් කේලම් කියලා. මේ විදියට වෛරක්කාරයෙක් තමන්ගේ වෛරක්කාරීට කරන්න බැරි හානියක් නැහැ. ඕනම දෙයක් කරන්න පුළුවන් නේ. ඕනම දෙයක්. අපිට පේනවනේ මේ කාලේ නේද? හොරුන්ට කොච්චර හතුරුකම් කරනවද කියලා. වෛරක්කාරයින්ට මොන තරම් හතුරුකම් කරනවද කියලා අපිට මාධ්‍ය දෙස සහ සමාජ මාධ්‍ය දෙස හොඳ අවධානයක් යොමු කරාම හොඳ අවබෝධයක් එනවනේ. මේ හොරුන්ටම නේද වෛර කරන්නේ, ක්‍රෝධ කරන්නේ, හිංසා කරන්නේ, පීඩා කරන්නේ කියලා හොඳට බලන් ඉන්නකොට තේරෙනවනේ.
වෛරක්කාරයෝ තව වෛරක්කාරයෝ ටිකකට නේද මේ හිංසා පීඩා කරන්න කියලා බොහෝ වෙලාවට අපිට පේනවනේ. ඒකෙන් කියන්නේ ඒගොල්ලෝ හිංසා පීඩා කරන්නේ වෛරක්කාර අයට විතරමයි කියලා නෑ. අහිංසක ඊටාම අසරණ අයටත් හිංසා පීඩා කරන අය අපි මේ ලෝකේ දකිනවා, සමාජේ දකිනවා. මාධ්‍ය තුල පළ වුණේ නැතත් අපි දන්න කියන සමාජයේ ඒ ගති සහිත, ඒ ලක්ෂණ සහිත, ඒ හැසිරීම් සහිත අය ඕන තරම් ඉන්නවා. අපේ ජීවිතවල අපි හොඳ අත්දැකීම් ලැබලා තියෙනවා. අපි S2ට දැකලා තියෙනවානේ. කොයි ආකාරයටද වෛරක්කාරයෝ වෛරක්කාරයින්ට කටයුතු කරන්න කියලානේ. අපි ඒ අත්දැකීම් අපිට තිබෙනවානේ. ඒ අවබෝධය අපිට තිබෙනවා. ඉතින් ඒ නිසා ඔබ හොඳට තේරුම් ගන්නනේ. ඔබ හොඳට වටහා ගන්න ඔබේ ජීවිතය තුළ විශේෂයෙන්ම ඔබගේ ජීවිතයේ ඔබ මේ ලෝකය තුළ කටයුතු කරනකොට ඔබ මේ ලෝකයේදී දකින්න පුළුවන් දෙයක් තමයි ඔබ හොඳට අවබෝධ කරගත යුතු දෙයක් තමයි මතක තියාගන්න ඕනම ආකාරයක හානියක් හතුරෙකුට කරන්න පුළුවන්. වෛරක්කාරයෙකුට කරන්න පුළුවන් ඉඩ තියෙනවා. බුදුහාමුදුරුවෝ මේ කාරණා ටික මතක් කරලා හතුරෙකුට කරන, හොරෙකුට කරන, වෛරක්කාරයෙකුට කරන හානියට වඩා හානියක් භාග්‍යවතුන් වහන්සේ අපිට දේශනා කරනවා. මොකක්ද කරන්න පුළුවන් කියලා? හික්මවා ගත්තේ නැති හිතෙන් Tamanට කරන්න පුළුවන් කියලා. මොකද්ද උපමා දෙක? හොරෙකුට කරන හානියට වඩා වෛරක්කාරයෙකුට කරන හානියට වඩා ලොකු හානියක් හික්මවා ගත්තේ නැති තමන්ගේ හිතෙන් තමන්ට සිද්ධ වෙන්න පුළුවන්. ඒක හොඳට ඔබ අවබෝධ කරගන්න ඕනේ. හිත හික්මවා ගත්තේ නැතොත් ඔබ හිතුවට මට අරයාගෙන් හතුරුකම් සිද්ධ වෙයි, මෙයාගෙන් හතුරුකම් සිද්ධ වෙයි, මෙයා අනතුරු කරයි, අරයා අනතුරු කරයි, ඒ ආදී වශයෙන් හිතුවට මතක තියාගන්න ලොකුම අනතුර, ලොකුම හිංසාව, ලොකුම පීඩාව, ලොකුම ප්‍රශ්නය ඇති කරන්න පුළුවන්නේ කවුද? හික්මවා ගත්තේ නැති හිත. කියන්නේ ඔබට ඔබෙන්ම තමයි ලොකුම කරදරේ වෙන්න පුළුවන්. ඔබට ඔබෙන්ම තමයි ලොකුම පීඩාව වෙන්න පුළුවන්. ඔබට ඔබෙන්ම තමයි ලොකුම හානිය, හිංසනය සිද්ධ වෙන්න පුළුවන්. හදාගත්තේ නැති හිත තරම් අපිට එළියේ අය අනතුරු කරන්නේ, ලොකුම අනතුරු කරන්නේ හදාගත්තේ නැති හිත. මොකද හේතුව එහෙම කියන්නේ? එළියේ අයට අපිට හතුරුකම් කරන්න පුළුවන් අපේ සල්ලි ටිකක් නැති කරන්න, අපිට තියෙන කීර්තිය නැති කරන්න, අපිට තියෙන බලය උදුර ගන්න, අපිට තියෙන මොකක් හරි මේ අවස්ථාවක්, තනතුරක් අහිමි කරන්න එළියේ ඉන්න අයට ඕනේ කරන්න පුළුවන්. නින්දා කරලා හරි, අපහාස කරලා හරි, මාරලා දාලා හරි, අතපය කඩලා හරි, ඔය වගේ අපේ සෞඛ්‍යයට, අපේ භෞතික පැවැත්මට මේවට අපිට හානි කරන්න පුළුවන්. ඒක හැබෑව. හැබැයි මතක තියාගන්න. ඊට වඩා බලගතුම, ඊට වඩා ලොකුම හානියක් සිද්ධ කරන්න පුළුවන්නේ තමන්ගේ හිත. එයයි තමන්ගේ හිතින් කරන දේවල් වලටනේ තමන්ට මේ භවයට විතරක් නෙමෙයි සසරටත් වග කියන්න වෙන්නේ. සසරටත් වග කියන්න වෙන්නේ කාටද? තමන්ගේ හිතින් තමන් කරන කටයුතු වලට. තමන්ගේ හිතින් තමන් මුල් වෙලා කරන කටයුතු වලට. ඒවට තමයි වග කියන්න වෙන්නේ. ඒක මතක තියාගන්න. ඒවට මේ භවෙත් කර්ම විපාක එනවා.
ඉදිරි භවවලටත් ඒ කරන කර්මයේ විපාකවලට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒක තමයි තමන්ට හික්මවා ගත්තේ නැති හිත තමන්ට කරන හානිය තරම් හානියක් එළියේ ඉන්න කෙනෙකුට අපිට කරන්න බෑ කියලා කියන්නේ. හතුරෙක් තව හතුරෙකුට කරන, හොරෙක් තව හොරෙකුට කරන හානියට වඩා ලොකු හානියක් හදාගත්තේ නැති හිත අපට කරනවා කියන එකේ අදහස තමයි මතක තියාගන්න. ඒකේ අර්ථය තමයි හොරෙකුට අපිට ඒ කියන්නේ බාහිර පුද්ගලයෙකුට අපිට වෛරක්කාරයෙකුට කරන්න පුළුවන් ලොකුම හානිය කළ හැක්කේ මේ භවයට විතරයි. මරයි ලොකුම දේ දාන්නේ නැති කරයි, තනතුර නැති කරයි, කීර්තිය නැති කරයි, බලය නැති කරයි, උතුරගනි, මංකොල්ලකයි, හොර වැඩවලට අපිව ගොදුරු කරයි, අපි නොකරපු වැරදි වලට කොටු කරයි. ඔක්කොම මේ ආත්මෙටනේ. එයාට පුළුවන් ද අපිව අපායට යවන්න? එයාට පුළුවන් ද අපිව නිරයගාමි කරන්න, නිරිසත්වයේ කරන්න? අපේ අම්මට හෝ තාත්තට හෝ අල්ලපු ගෙදර අයට හෝ වැඩපලේ ඉන්න අපිට හතුරුකම් කරන කෙනෙකුට හෝ කාට හරි පුළුවන්ද අපේ ඊළඟ ආත්මෙ විනාශ කරන්න? බෑ. කාටවත් බෑ. එය සිද්ධ කළ හැක්කේ තමන්ගේ හිතට පමණයි. ඒකයි මේ බරපතලකම මෙහි තේරුම් ගත යුත්තේ. මේ බරපතලකම ඔබ අවබෝධ කරගත යුත්තේ ඒකයි. හොඳට බුද්ධිමත්ව ප්‍රඥාවන්තව ඔබ මේ කරුණ වටහා ගන්න කියලා මම ඔබට මෙත් සිතින් යෝජනා කරනවා. මෙත් සිතින් යෝජනා කරනවා. මේ තථාගතයන් වහන්සේ මේ දේශනා කරන හැම වචනයකම පුදුම ගැඹුරක්, පුදුම තුන් කාලයටම ගැලපෙන මහා අර්ථ සම්පන්න බවක්. මේ එක ගාථා පදයක කොච්චර වටින දේවල්ද තියෙන්නේ. බොහෝ මිනිස්සු හිතන්නේ, බොහෝ මිනිස්සු කල්පනා කරන්නේ මේ ලෝකේ බාහිර පුද්ගලයෝ Tamanට මේ ජීවිතයට කරන කරදර ගැන, හිංසා ගැන. බුදුහාමුදුරුවෝ ඊට වඩා ගොඩාක් ඉස්සරහට ගිහිල්ලා සත්වයා පිළිබඳවනේ දැකලා සත්වයාව අවබෝධ කරගෙන සත්වයාගේ හිතින්ම සිද්ධ කරගත හැකි හානිය අවබෝධ කරගෙන උන්වහන්සේ දේශනා කරනවා හොරෙකුට කරන හානිය කොච්චර පොඩි එකක්ද. හිතක්, තමන්ගේ හිත තමන්ට කරන හානියට සසඳද්දි කියලා. වෛරක්කාරයෙකුට කරන හානිය කොච්චර පොඩි එකක්ද. හදාගත්තේ නැති හිත අපට කරන හානිය එක කියලා. සසඳනකොට ඒ හින්දායි තථාගතයන් වහන්සේ අපිට දේශනා කරන්නේ හිත ගැන අවධානයෙන් ඉන්න. අපි එළිය අය ගැන කොච්චර අවධානයෙන් ඉන්නවදනේ. මතුරලා දායිද, නූල් පන්නයිද, හූනියම් කරයිද, මිනි අලු දායිද, කොඩි වින කරයිද, මොන තරම් අපි එළියේ අය අපිට කළ හැකි අදෘශ්‍යමාන පෙරේතයෝ අල්ලගෙන, භූතයෝ අල්ලගෙන, යක්ෂයෝ අල්ලගෙන, යකදුරාල අල්ලගෙන, වෙදකම් කරන, ගුරුකම් කරන, ගිහියෝ පැවිද්දෝ අල්ලගෙන මොනවා කරයිද කියලා බය ඉන්නවා එළිය ගැන අවධානය යොමු කර. ඊළඟට මේ පෙත් සංකහයිද, පද හදයිද, මෙහෙම අපි පුදුම අවධානයක් යොමු කරනවානේ. පුදුම අවධානයක් යොමු කරනවා අපි. එළියෙන් මොකක්ද අපිට කරන්න පුළුවන් කියලා. මම ඔබට මෙත් සිතින් යෝජනා කරනවා. එළියේ ඒවා ගැන අවධානයෙන් ඉන්න එපා කියලා නෙමෙයි. ඒත් ලොකුම අනතුර ඔබට සිද්ධ වෙන්න පුළුවන් හික්මවා ගන්නට නොහැකි වෙන ඔබේ හිතෙන්ම තමයි. ඔබේ හිතෙන්මයි. දමනය කරගන්න දුෂ්කර වෙන ඔබේ හිතම තමයි ඔබට ලොකුම හිංසාව කරන්න පුළුවන්. ලොකුම පීඩාව කරන්න පුළුවන්. ලොකුම ප්‍රශ්නය ඇති කරන්න පුළුවන්. ඒ නිසා බුද්ධිමත් වෙන්න. ඒ නිසා ප්‍රඥාවන්ත වෙන්න කියලා මා ඔබට මෙත් සිතින් යෝජනා කරනවා. හොඳට මේ දේවල් තේරුම් ගන්නට, වටහා ගන්නට කියලා මා ඔබට මෙත් සිතින් යෝජනා කරනවා. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ මේ විදියට දේශනා කරනවා. නතං මාතා පිතා කෛරා
අඤ්ඤේ වාපිච ඥාතකා සම්මා පනිහිතං චිත්තං සෙය්‍ය සෝනං තතෝ කරේ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා සාමාන්‍යයෙන් අපිට ලොකුම යහපත කරන්නේ කවුද? අම්මා, තාත්තා, අපිට ආදරය කරන සහෝදර සහෝදරියෝ, ගුරුවරු, ඥාතීන්, යහළුවෝ මේගොල්ලෝ අපිට ගොඩාක් යහපත් දේවල් කරන්න පුළුවන්. එතකොට උන්වහන්සේ මේ විදියට දේශනා කරනවා ස්වර්ග මෝක්ෂ සම්පත් ලබා දීම නැමැති යම් උතුම් අර්ථයක් මනාකොට තබන ලද සිතින් සිදු කරනු ලැබේද ඒ යහපත දරුවෙකුට මවද නොකරන්නේය, පියාද නොකරන්නේය, අන්‍ය න්‍යායෝද නොකරන්නාහ. දස කුශල ධර්ම විෂයෙහි මනාකොට තබන ලද සිත ඒ පුද්ගලයා අතිශයින් උත්තමයෙකු කරන්නේය. දැන් හොඳට තේරුම් ගන්න. ඔබට හිතෙනවා නේද අම්මා තරම් වෙන කවුද කියලා නේ? අම්මා තාත්තා තරම් වෙන කවුද මට කියලා හිතෙනවනේ. සාමාන්‍ය ලෝකේ අපිට අම්මා තාත්තා තරම් ආදරය කරන, හිතවත්, අපේ යහපත වෙනුවෙන් කැප වෙන, අපේ දියුණුව වෙනුවෙන් හිතන වෙන දෙන්නෙක් හොයාගන්න හරි අමාරුයි. එච්චරටම ඒ දෙන්න උදව් කරනවා. හැබැයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා අම්මටත් වඩා උදව් කරනවා හදාගත්තු හිත. තාත්තටත් වඩා උදව් කරනවා හදාගත්තු හිත. හික්මවගත්තු හිත. දමනය කරගත්තු හිත. කුසලයෙහි පිහිටවගත්තු හිත. මොන කුසලයෙහිද? දස කුසලයෙහි. හිත දස කුසලයෙහි සමාදන් කරොත් අපි ප්‍රාණඝාතයෙන් වළකිනවනේ, හොරකමෙන් වළකිනවනේ, වැරදි කාමයෙන් වළකිනවනේ, බොරුවෙන් වළකිනවනේ, කේලම් කීමෙන්, පරුස වචන කීමෙන්, හිස් වචන කීමෙන් අපි වළකිනවනේ. දස කුසලයේ හිත පිහිටවනකොට ඊළඟට අනුන්ගේ දෙයට ආස කිරීමෙන් අපි වළකිනවනේ, අවිජ්ජාවෙන්. හීනකින්වත් අනුන් විනාශ වේවා නැසේවා කියලා හිතෙන ඒ සිතුවිලි වලින් අපි අයින් වෙනවනේ. අනුන්ට යහපතක් දියුණුවක් වේවා කියලා හිතනවා මිසක කවදාවත් අයහපතක් කරදරයක් වේවා කියලා සිතුවිල්ලක්වත් උපදව ගන්නෙ නෑනේ. අපි දස කුසලයේ සිත පිහිටවනකොට ඊළඟට කර්මයයි කර්මඵලයයි විශ්වාස කරන සම්මා දිට්ඨියෙහි හිත පිහිටව ගන්නකොට අන්න ඒ දස කුසලයෙහි සමාදන් වෙන කෙනාට, හික්මෙන කෙනාට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරා ඒ දස කුසලයෙහි සමාදන් වුණු හිත, එකතු වුණු හිත, තැම්පත් වුණු හිත අපට කරන උපකාරය අම්මා කරන උදව්වට වඩා උදව්වක් කියලා. තාත්තා කරන උදව්වට වඩා උදව්වක් කියලා. අම්මා කොච්චර උදව් කළා තියෙද? 10 මාසයක් කුසේ තියාගෙන කොච්චර රැක්කද? අපිට හානියක් වෙයි කියලා හිතෙන කෑමක් කෑවද? අපට රිදෙයි කියලා හිතලා කොච්චර අපහසුවෙන්ද මාස ගාණක් අපි කුසේ ඉඳිද්දි ඇය නිදාගන්නේ පවා තැනකට නගිද්දි, තැනකින් බහිද්දි කොච්චර අපිව පරිස්සම් කරනවද? ඉපදිච්ච දා ඉඳලා මොනතරම් දුක් විඳිනවද? තාත්තා කොච්චර දුක් විඳිනවද? උගන්නන්න, තැනකට යවන්න, අපිව දියුණු කරන්න, හොඳ රැකිරක්ෂා හොයලා දෙන්න, තව කෙනෙකුට හොඳ ආවාහ විවාහ ජීවිතවලට හොඳ ජීවිතයක් තෝරගන්න උදව් කරන්න. මෙහෙම කොච්චර උදව් කරනවද අම්මයි තාත්තයි? ඊළඟට ළමයින්ට කිය ඉඩම් ගන්න, ජීවිතේ පුරාම ඒවට ණය ගෙව ලෝන් දාලා ඒ ණයවල වහලෙක් වෙලා ළමයින්ට ගයක් හදන්න ඕන, ළමයින්ට ඉඩම් කෑල්ලක් අරන් දෙන්න ඕන. මෙහෙම කිය කොච්චර දුක් විඳිනවද? අම්මා කෙනෙක්, තාත්තා කෙනෙක් කොච්චර දුක් විඳිනවද? ඒත් භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා
ඒ අම්මා කරන උදව්වට වඩා ඒ තාත්තා කරන උදව්වට වඩා උදව්වක් හික්මවාගත්ත හිත ඔබට කරනවා කියලා. හොරෙකුට කරන හානියකට වඩා හානියක් නොහික්මුණු හිත ඔබට කරනවා. වෛරක්කාරයෝ දෙන්නෙක් එකිනෙකාට කරගන්න හානියට වඩා හානියක් හිත ඔබට කරනවා. හික්මව ගත්තේ නැති. හැබැයි හික්මව ගත්ත හිත කොයි වගේ උදව්වක්ද ඔබට කරන්න කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. අම්මා කරන උදව්වට වඩා උදව්වක්. අපච්චි කරන තාත්තා කරන උදව්වට වඩා උදව්වක්. අපිට මේ ලෝකේ බුදුහාමුදුරුවෝ දේශනා කළම තියෙනවානේ. අම්මටයි තාත්තටයි ඒගොල්ලෝ කරපු උදව් වලට කළගුණ සලකලා ඉවර කරන්න අමාරුයි කියලා. අවුරුදු 100ක් කරේ තියන් හිටියා. සක්විති රජකම අරන් දුන්නත් ඒගොල්ලෝ කරපු උදව් වලට න සුප්පතිකාරකම් වදාමි. ප්‍රති උදව් ලෙස ඒව දේශනා කරන්න බෑ කියලා. ණය ගෙවන්න පුළුවන් ක්‍රම කියලා තියෙනවා. ශ්‍රද්ධාවේ පිහිටවීම, සීලේ පිහිටවීම, සමාධියේ, ප්‍රඥාවෙහි, ඡාගයෙහි. එහෙම භාග්‍යවතුන් වහන්සේ යෝජනා කළා තියෙනවා ණය ගෙවෙන විදියක්. හැබැයි අර ලෞකික දේවල් දීලා සක්විති රජකම අරන් දීලා අවුරුදු 100ක් දෙවුර තියාගෙන සලකලා මතක තියාගන්න. අම්මා කරපු උදව්වට, තාත්තා කරපු උදව්වට හිලව් කරන්න බෑ. හිලව් කරන්න බෑ. ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපිට ඔබ හදාගත්තු හිතනේ. ඔබ හික්මවාගත්ත හිත ඔබට උදව් කරයි අම්මට වඩා කියලා. තාත්තට වඩා කියලා. දැන් බලන්න. ඔබ තනිවම ඉන්නවා කොහේ හරි. දස අකුසල්ම කරන්න හොඳට නිදහස තියෙනවා. අම්මත් නැහැ. තාත්තත් නැහැ. ඔබ මොනවද කියලා කරන්නේ බලන්න. හොයන්න කිසිම කෙනෙක් නැහැ. ඔබට කොච්චර හරි අවස්ථා තියෙනවා. පොලිසියට අහුවෙන්නෙත් නැහැ. එච්චර ගොඩක් අවස්ථා. අකුසල් කරන්න, වැරදි කරන්න, පව් කරන්න ඔබට ඒ දෙනවා. දිගින් දිගට මේ අවස්ථා හම්බ වෙනවා. ඒත් හදාගත්ත හිතක් තියෙන කෙනා කොච්චර අවස්ථාව තිබුණත් ඒව කරන්නේ. කොච්චර හොරකම් කරන්න අවස්ථාව තිබුණත් හොරකම් කරන්නේ. මොනතරම් අවස්ථා යෙදුනත් වැරදි කාමයට යන්නේ. රවට්ටලා බොරු කියලා කට්ටකම් කරන්න අවස්ථාව තිබුණට කරන්නේ. එයයි. එයා හදාගෙන තියෙන හිත. එයාගේ හිතේ වහලෙක් වෙන්නේ නැහැ. එතකොට එයාට කොච්චර අවස්ථාව යෙදුනත් එයා පස්පවින් දස අකුසලයෙන් වැළකීලා ඉඳීමෙන් එයාට කරගන්නවා විශාල යහපතක්. ඒ යහපත මෙලොවට විතරද නැහැ. මෙලොව යා කීර්තිමත් වෙයි. හොරෙක්, මංකොල්ලකාරයෙක්, බොරුකාරයෙක්, වංචාකාරයෙක්, කපටියෙක්, සල්ලාලයෙක්, බේබද්දෙක් ඔය ආදී අපකීර්තිමත් තත්වයකට වැටෙන එකක් නැහැ. කීර්තිමත් වෙයි. ලොකු ආත්මවිශ්වාසයක් ඇතුව ඕන සභාවකට යන්න පුළුවන් ශක්තියක් උදා වෙයි. ලොකු ආත්මවිශ්වාසයක් ඇතුව මේ ලෝකෙදි ලැබෙන දේවල් ඔක්කොටම වැඩිය අපිට සෝතාපන්න ඵලයටවත් මේ ආත්මෙපත් වෙන්න බැරි වුණොත් අපි දස අකුසලයෙන්වත් වැළකීලා ඉන්නවා කියන්නේ, යටත් පිරිසෙන් පස්පවින් හරි වැළකීලා ඉන්නවා කියන්නේ හොඳ භවයක උපදින්න, සත්පුරුෂයෝ ඉන්න තැනක උපදින්න, කල්යාණ මිත්‍රයෝ ඉන්න තැනක උපදින්න, සද්ධර්මයේ තියෙන තැනක උපදින්න අපිට ආශිර්වාදය වෙන්නේ අපි හදාගත්තු හිත. අපේ අම්මා කොච්චර ආදරේ වුණත් අපිට, අපේ තාත්තා කොච්චර ආදරේ වුණත් අපිට එයත්න්ට බෑ අපි දිව්‍ය ලෝකයක උප්පත්තිය ලබවන්න. අපි සත්පුරුෂ මිනිස්සුયો ඉන්න තැනක උප්පත්තිය ලබවන්න බෑ. අපි බ්‍රහ්මතලයක උප්පත්තිය ලබවන්න බෑ. අම්මට බෑ ඒක කරලා දෙන්න. තාත්තට බෑ ඒක කරලා දෙන්න. ඒක කරලා දෙන්න පුළුවන් එකම ධර්මය හිත විතරයි. ඒ අවස්ථාව අපිට උදා කරන්නේ අපේ හිත විතරයි. හිත විතරයි.
ඒක කාටවත් කරලා දෙන්න බෑ. හාමුදුරු කෙනෙකුට, ගිහියෙකුට, ගුරුවරයෙකුට, අම්මෙකුට, තාත්තෙකුට ඒ උදව්ව කරන්න බෑ අපිට. ඒ උදව්ව ඔබට කළ හැක්කේ ඔබේ හිතට විතරයි. හදාගත්තු හිත, දස කුසලයේ සමාදන් කරවපු හිත, දස අකුසලයෙන් වළක්වගත්තු හිත ඔබට උදව් කරයි. ඔබට ආශිර්වාද කරයි. ඔබට පදනම හදයි. ඔබට මූල බීජය සකසයි. උතුම් සුගතියක උපදින්න. උපදින හැම භවයකම සත්පුරුෂ ඇසුර ලබන්න, කල්යාණ මිත්‍ර ඇසුර ලබන්න, සද්ධර්මයක් ඇහෙන තැනක උපදින්න, සත්පුරුෂයෙක් ඇසුරු නිසුරු කරන්නට මේ අවකාශය ඔබට සැලසෙන්නේ ඔබ හදාගත්තු හිතෙන්. එය ලබා දෙන්න කාටවත් බෑ. කාටවත් බෑ. ඔය මේ ලෝකෙදි හම්බ වෙන හැමෝටම පුළුවන් චූටි චූටි උදව් කරන්න. උපාධියක් ගන්න, රස්සාවක් ගන්න, මොනවා හරි දෙයක් හම්බ කරගන්න, ඉඩමක් කඩමක් ගන්න, හාමුදුරු කෙනෙකුට පන්සලක් හදාගන්න, මෙහෙම උදව් කරන්න පුළුවන්. එහෙම උදව් කරන අය කොච්චර ඉන්නවදනේ? දැන් අපේ සාසනික කටයුතු වලට උදව් කරන අය කොච්චර ඉන්නවද? සේනාසනේ හදනවා, සේනාසනේ නඩත්තු කරනවා, පැවිදි වෙච්ච පොඩි සායනහන්සලට සිව්පස්සේ ලබා දෙනවා, ලෙඩක් දුකක් වුණාම පිහිට වෙනවා. කොච්චර උදව් කරන අය ඉන්නවද? ඒත් ඒ ඇත්ත කාටවත් බෑ අපි අපායෙන් බේරලා දෙන්න. කාටවත් බෑ. අපිට කොච්චර කරු කරත්, අපි ගැන කොච්චර පැහැදීමෙන් ශ්‍රද්ධාවෙන් හිටියත් අපි අපාය වැටෙන එක නවත්තවන්න පුළුවන් දෙයක් ඇත්තන්ට බෑ. ඒක කරගන්න ඕන අපිමයි. ඒ හිත හදාගන්න ඕන අපමයි. ඒ වගකීම තියෙන්නේ අපටමයි. ඒකයි බුදු සමය ඔබට අවධාරණය කරන්නේ හදාගත්තු හිතක අසිරිය පිළිබඳව අවබෝධය දියුණු කරගන්න කියලා. හදාගත්තු හිතේ අසිරිය තේරුම් ගන්න. ඒ වගේම හදාගත්තේ නැති හිතේ තියෙන අඳුර තේරුම් ගන්න. ඒ කළුවර තේරුම් ගන්න. ඒ ඝන අන්ධකාර తত্ত্বය වටහා ගන්න. හදාගත්තේ නැති හිතක තියෙන ඒ ඝන දුර දකින්න. හදාගත්තු හික්මවගත්තු හිතක තියෙන යහපත දකින්න. ආශිර්වාදය දකින්න. ආලෝකය දකින්න. එතකොටයි ඔබ විමුක්තිය කරා ගමන් කරන්නේ. ඔබ සදාකාලික සැනසෙල්ල කරා ගමන් කරන්නේ. ඔබ සුවය කරා, යහපත කරා ගමන් කරන්නේ. දැන් මේ කරුණු ඇහෙනකොට ඔබට මෙහෙම හිතෙන්න ඕන හරිනම්. ඇත්තටම මම මෙච්චර කාලයක් සැනසෙල්ල හොයලා තියෙන්නේ කොහෙන්ද කියලා. ආශිර්වාද හොයලා තියෙන්නේ කොහෙන්ද කියලා. රැකවරණ හොයලා තියෙන්නේ කොහෙන්ද කියලා. බැලුවොත් 99% දෙනාම රැකවරණ හොයලා තියෙන්නේ, ආරක්ෂාව හොයලා තියෙන්නේ කොහෙන්ද? Taman තුලින්ද බාහිරින්ද? බාහිරින්. බහුතරයක්. මං හිතන්නේ අද සමහර කෙනෙක් අහලා ඇති. ඒත් සමහර කෙනෙක් පළවෙනි වතාවට වෙන්න පුළුවන් අහුම්කම් දෙනවා. ලොකුම රැකවරණය ලබා ගන්නට පුළුවන් හිතෙන් කියලා. අම්මටත් වඩා, තාත්තටත් වඩා හදාගත්තු හිතේ බිරිඳ දෙන රැකවරණයට වඩා, සැමියා දෙන රැකවරණයට වඩා, ඒකෙන්ම කියනවා සැමියා රැකවරණයක් දෙනවා කියලා. ඒකෙන්ම කියනවා බිරිඳ රැකවරණයක් ඔබට දෙනවා කියලා. ඊට වඩා ඔබ හදාගත්තු හිත, ඔබ හික්මවාගත්තු හිත, ඔබ දමනය කරගත්තු හිත ඔබට උදව් කරනවා. ඔබ බලා ගන්නවා. ඔබව රකින්නවා. ඒකයි තථාගතයන් වහන්සේ අපට දේශනා කරන්නේ. ඒකයි තථාගතයන් වහන්සේ අපිට අවබෝධ කරවන්නේ. ඒ නිසා බුද්ධිමත් වෙන්න. හොඳට තේරුම් ගන්න මේ දහම් කොටස්. මේ දහම් කොටස් හොඳට තේරුම් ගත්තොත් ලොකු සැනසෙල්ලක් උදා කරගන්න පුළුවන්. ආය අවුරුදු ගාණක් ගිහිල්ලා නෙමෙයි. මේ කතාව තේරුම් ගන්න එක්කෙනා අදම ඒ සැනසෙල්ලත් විඳිනවා. මේ මොහොතේම ඒ සැනසෙල්ල උදා කරගන්නවා.
ඇත්තනේ මට පැටළුණු තැන පැහැදිලිනේ. මං ආරක්ෂාව හොයන්න ගියේ. මං උදව් හොයන්න ගියේ. මම රැකවරණය හොයන්න ගියේ. මං සතුට හොයන්න ගියේ. මං සැනසෙල්ල හොයන්න ගියේ. මම සැප හොයන්න ගියේ. මම සුවය හොයන්න ගියේ. එළිය අය කෙන්නේ කියලා තේරුණාම. ඒත් ඇත්තම සුවය තියෙන්නේ. ඇත්තම සැනසෙල්ල දෙන්නේ. ඇත්තටම රැකවරණය සලසන්නේ තමන්ගේ හිතමනේ කියලා තේරුණාම කොච්චර සතුට වෙන්න පුළුවන්ද? එකෙන් කියනවාද බාහිර අයගේ කිසි සැනසෙල්ලක් අපිට ලබා දෙන්නේ නැහැ කියලා? දෙනවා. දැන් බලන්න මේ අද ජන්මදිනයේ සමරන ඒ පුතාට අම්මා තාත්තා කොච්චර ලොකු දෙයක්ද කරන්නේ මේ. එහෙම උදව් කරනවා. ඒ උදව්වට වඩා ලොකු උදව්වක් ඒ උපන්දිනයේ සමරන පුතා තමන්ගේ හිත හදාගත්තොත් කරනවා. තමන්ට ආසාවේ වහලෙක්ුනේ නැතොත්, වෛර ක්‍රෝධේ වහලෙක්ුනේ නැතොත්, ඊර්ෂ්‍යාවේ කුහකකමේ වහලෙක්ුනේ නැතොත් ඔබේ හිත තරම් ඔබට කාටවත් උදව් කරන්න බෑ. කාටවත් බෑ. ඒ හින්දායි ඔබ මුලින්ම ඔබව බලාගත යුත්තේ. ඔබ මුලින්ම ඔබගෙන් සැනසෙල්ල හොයාගත යුත්තේ. ඔබ තුලින් ආලෝකය සොයාගත යුත්තේ. තමන්ම තමන්ට පහනක් වෙන්න කියන කතාවේ අර්ථයත් දැන් වැටහෙන පැති ඔබට. ඒ කොච්චර අපූර්ව මඟ පෙන්වීමද කියලා භාග්‍යවතුන් වහන්සේගේ. මේ වගේ උතුම් ගුරුවරයෙක් මේ ලෝකෙට පහළ වුණානේ කියලා හිතනකොට හිත තුල ඇතිවෙන සතුට, මෙහෙම වටින දේවල් කියලා දෙන්න උත්තමයෙක්, ඒ උත්තමයාගේ ශ්‍රාවකයෝ වෙන්න අපිට ලැබිච්ච එක කොච්චර දෙයක්ද? අටුම උන්වහන්සේවත් බාරගත්තේ නැහනේ. මම ඔබට සැනසීම දෙන්නෙමි කියලා. මා ඔබ ගලව ගන්නෙමි කියලා නෑනේ. උන්වහන්සේවත් බාරගත්තේ නැහැ. උන්වහන්සේ කිව්වා එය ඔබටයි බාර කියලා. තුම්මේ කිච්ඡං ආතප්පං. එය ඔබටමයි බාර කියලා. නුඹලාමයි නුඹලාට අයිති කොටස කරගන්න ඕනි කියලා. කොච්චර සත්‍යවාදී ගුරුතුමෙක්ද අපේ බුදුහාමුදුරුවෝ, තිලෝ ගුරු බුදුහාමුදුරුවෝ. කොච්චර සත්‍යවාදීදනේ. කොච්චර අවංකදනේ. කොච්චර උතුමෙක්ද. නැත්තම් මේ මුළු ලෝකෙ පුරාම අපිට හමු වෙන්නේ කවුද? අපිව ගලව ගන්නනේ. අපිව ගලව ගන්න, අපිව බේර ගන්න, අපිට රැකවරණය දෙන බවට හත් පොලේ දිවුරන අය ඉන්නේ. ඇත්තටම ගත්තොත් ඒගොල්ලොන්ටවත් ඒගොල්ලොන්ගේ රැකවරණය හදාගන්න බැරුව ඉන්න ගමන් තමයි එහෙම කියන්නේ. ඒත් මා යෝජනා කරනවා බුදුන් සරණ ගිය කෙනෙකුට ඒ රැකවරණය තියෙනවා. කොහොමද? එයා දන්නවා බුදුහාමුදුරුවෝ කියලා තියෙන විදිය. රැකවරණය හොයාගන්න. බුදුන් සරණ ගියා කෙනා රැකෙන්නේ එයා ඒ තමන් රැකෙන මාර්ගය අනුගමනය කරනවා. ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී කිය. භාග්‍යවතුන් වහන්සේ තමන්ට රැකෙන්න මාර්ගය කියලා දුන්නා. ඒ මාර්ගය අනුගමනය කරන කෙනා සුරක්ෂිත වෙනවා. එයාව රකින්න එළියෙන් කවුරුත් එන්න ඕනේ නැහැ. එහෙනම් මාර්ග ප්‍රතිපදාව පුරන කෙනා ඒ මාර්ගය ඇතුලේ ආරක්ෂා වෙනවා. රැකෙනවා. සුරක්ෂිත වෙනවා. සැනසීම ලබනවා. ඒ නිසායි ඔබට තමන්ගේ හිත ගැන මේ ගැඹුරු අවබෝධය, මේ ලස්සන කරුණු ටික තේරුම් ගන්නට කියන එක තථාගත දේශනාවට අනුව මා ඔබට යෝජනා කරන්නේ. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන ලස්සන උපමාවක් නේ. ලස්සන උපමාවක්. මඩ වූ අප්‍රසන්න වූ දියෙහි රන්වම් බෙල්ලන් හා වට බෙල්ලන්ද මත්ස්‍ය සමූහයද යම්සේ නොපෙනේද එපරිද්දෙන් සිත රාගාදියෙන් අප්‍රසන්න වූ කල්හි ඒ පුද්ගල තෙමේ ආත්මාර්ථය හා පරාර්ථය නොදෙනී යතෝදකේ ආවිලේ අප්පසන්නේ නපස්සති සිප්පි සම්බුක මච්ච ගුම්බං එවං ආවිලේහි චිත්තේ නපස්සති අත්ත දත්තං පරත්තං. කොච්චර ලස්සන උපමාවක්ද නේ.
මඩ වෙලා ගියපු බොර වෙලා ගියපු විලක රන්වන් පාට බෙල්ලෝ දකින්න බෑ අපිට නේ දකින්න බෑ ඒ වට බෙල්ලෝ දකින්න බෑ ලස්සන මාළුවෝ දකින්න බෑ ඒ වගේ තමයි රාගයෙන් උමතු වුණාම ද්වේෂයෙන් උමතු වුණාම මෝහයෙන් උමතු වුණාම අපේ හිතේ අපිට සිද්ධ වෙන අයහපත පේන්නේ නැහැ. අනුන්ට අපෙන් සිද්ධ වෙන අයහපත පේන්නේ නැහැ. හරියට බොර වෙච්ච ලිඳක් වගේ, බොර වෙච්ච පොකුණක් වගේ, කැළතිච්ච වගුරක ඒ මඩ පිරුණු ව්‍යාකූල වුණු ලිඳක පොකුණක වතුර වලක පත්ලෙ කිසිවක් දකින්න බෑ. ඒ වගේ තමයි රාගයෙන් උමතු වුණු කෙනාට තමන්ට වෙන හානිය තේරෙන්නේ නැහැ. අනුන්ට වෙන හානිය තේරෙන්නේ නැහැ. රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් උමතු වුණු කෙනාට තමන්ට වුණු විනාශය තේරෙන්නේ නැහැ. වෙන විනාශය තේරෙන්නේ නැහැ. අනුන්ට තමන්ගෙන් වෙන විනාශය තේරෙන්නේ නැහැ. ඒකයි කිව්වේ අත්ත දත්තං පරත්තේන කියලා. තමන්ට වෙන අයහපත හෝ අනුන්ට වෙන අයහපත අවබෝධ වෙන්නේ නැහැ. ඒකයි නොහික්මුණු හිතේ තියෙන බියකරුකම, අසංවර හිතේ තියෙන භයානකකම එක. ඒ හින්දා ඔබ තේරුම් ගන්න උත්සාහ කරන්න. තාම බුද්ධිමත්ව වටහා ගන්න උත්සාහ කරන්න. මේ හිත ඒ වගේ නපුරක් කරනවා අපිට. තව හිත ගැන බොහෝ ධර්ම කරුණු තියෙන ඔබත් එක්ක සාකච්ඡා කරන්න. හෙටත් මේ වෙලාවට උතුම් ශ්‍රී සද්ධර්ම දේශනාවක් ජපානයේ වෙලාවෙන් රෑ 7ට ලංකාවේ වෙලාවෙන් හවස 3:30ට පැවැත්වෙනවා. අපි සිත ගැන මේ සාකච්ඡාව මේ මාතෘකාවට අදාළව තව ගොඩාක් කරුණු ඔබත් එක්ක කතා කරන්න තියෙන නිසා මම හිතනවා අපි හෙට දවසේ ධර්මානුශාසනාවේදීත් අපේ අවධානය යොමු කරන්නට පුළුවන්කම තිබෙනවා තවත් වටින කරුණු රාශියකට. ගොඩාක් දහම් කරුණු ඉගෙන ගත්තානේ. ගොඩාක් දහම් කරුණු. බොහොම ශ්‍රද්ධාවෙන් ඔබ ඇහුම්කන් දුන්නා. බොහොම උද්‍යෝගයෙන් 400කට ආසන්න පිරිසක් අඛණ්ඩව මද මේ දේශනාව ශ්‍රවණය කරමින් හිටියා. විශේෂයෙන් මේ හැම දිනාටම ඊටාම සතුටටපත් වෙන්න පුළුවන් භාග්‍යවත් බුදුහාමුදුරුවන්ගේ වටින ඉගැන්වීම් රැසකට මේ සන්ධ්‍යායාමේ ඉතාලියේ ජීවත් වෙන අයට නම් මහා දහවල මධ්‍යහනයනේ තවල් මම හිතන්නේ 12 වෙලාව උතුරු ඇමරිකානු රටවල කැනඩාව ඇමරිකාව වගේ රටවලට පාන්දර ජපානයේ වැඩ වාසය කරන මට දැන් සන්ධ්‍යායාමේ රාත්‍රිය උදා වෙමින් තිබෙනවා. ලෝකේ හැම රටකම ඉන්න කෙනෙකුට දැනෙනවා ඇති කොච්චර ලස්සන කරුණු ඉගෙනගත්තු පැයක්ද කියලානේ. මේ හෝරාවකට ආසන්න කාලය කොච්චර අර්ථ සම්පන්නද කොච්චර උතුම්ද කියලා. මේ වගේ උතුම් අවස්ථාවක් ඔබට සැලසුනේ මේ සන්ධ්‍යාවේ මේ උතුම් වෙලාවේ විශේෂයෙන්ම ඉතාලියේ ජීවත් වෙන පින්වන්ත මව්පිය දෙපළක් නිසා තමන්ගේ ආදරණීය දරුවගේ උපන්දිනය වෙනුවෙන් ඒ අම්මා තාත්තා කල්පනා කළා ෆිරෙන්සි නගරේ ජීවත් වෙන හෙන්දහේවල් ලකි චන්දන කුමාර මහත්මයා සාරිකා දිල්රුක්ෂි පර්ණවිතාන නෝනා මහත්මිනිය කල්පනා කරා තමන්ගේ ආදරණීය පොඩි පුතාගෙන දෙවෙනි පුතාගේ මං හිතන්නේ බාල පුතාගේ ඒ තමයි සංකේත් හංසන පුතාගේ ජන්මදිනේ අවුරුදු 14ක් පෙරෙනවා. ඒ පුතාට සෙත් පතන්න ආශිර්වාද කරන්න මේ වගේ උතුම් කටයුත්තක් තමයි කරන්න ඕනේ කියලා. බොහොම ශ්‍රද්ධාවෙන් ඒ සඳහා ආරාධනා කරලා ඒ උතුම් පින්කම සිදු කළා. ඒ පුතාට වගේම දිලීෂර දුල්මින් වැඩිමහල් පුතුණුවන්ටත් සෙසෙම්ම ඒ දෙපළ ආශිර්වාද කරනවා අද පින්කමේදී. ඒ වගේම දෙදෙනාගේම ආදරණීය දෙමව්පියන්ට පින් අනුමෝදන් කරන්න අපේක්ෂා කරනවා. පියාණන් වන මේලිය සිල්වා පියාණන්, දයාවති රාජපක්ෂ මෑණියන්ට, ඒ වගේම අදිසියම රෝගාතුරව මිය ගියපෝ එතුමන්ගේ මහත්මාණන්ගේ දෙවනි සොහොයුරා මංජුල ලලිත් කුමාර මහත්මයාට,
ඒ වගේම මහත්මිනියගේ පියාණන් වන ධනපාල පරණවිතාන, සමන්දා මාරක්කල කමලාවති මාතාව මේ කියන මව්පියවරුන්ට දෙදෙනාගේ මම්මා තාත්තා නැති වෙලා අත්තම්මලා සියලා පුතාලගේ නැති වෙලා ඒ අයට මේ පින් අත් වේවා. මේ පින් අනුමෝදන් වන ඇත්තන්ගේ ඥාතීන් වනහපු ඔබේ ඥාතීන් සියලු දෙනාම සියලුම ආකාරයෙන් යහපත උදා කර ගනිත්වා. මේ පින් අනුමෝදන් වන සියලු නෑදෑයෝ මේ භවයේ වගේම අපේ සංසාර ගමනේ ඒ සියලුම ඥාති හිත මිත්‍රාදීන් උපදින හැම ආත්ම භාවයකම සත්පුරුෂ ඇසුර ලබත්වා, කල්යාණ මිත්‍ර ඇසුර ලබත්වා, සද්ධර්මයේම ශ්‍රවණය කරමින් ධර්මානුධර්ම ප්‍රතිපatti පූර්ණේ කරගෙන ඉක්මන් භවයකදී නිවන් දකින්ට මේ පින් කුසල් අපේ ඥාතීන්ට පාරමී වේවා. සාදු සාදු සාදු. ඒ වගේම ජන්මදිනය සමරන ඒ පුතණුවන්ට සංකේත හංසන පුතාටත් ඒ පුතාගේ සොහොයුරා දිලීශර දුල්මින් පුතාට ඇතුළු කොට ඒ පවුල්වල සියලු දෙනාටත් සුජීවත්ව සිටින සහෝදර සහෝදරියන් මේ පින්කම කරගන්ට උපකාරවත් වෙච්ච සම්බන්ධීකරණය කරපු ඒ පවුලේ හිතවත් නෝනා මහත්මිනිය ඇතුළු ඒ සියලු දෙනාටත් පින්කමට සම්බන්ධ වෙලා බණ අහපු අපේ සත්පුරුෂ බුද්ධ පුතුන් ශ්‍රාවක පිරිසට YouTube නාලිකාවේ සහ බුද්ධ පුතුන් මුහුණු පොතේ සියලු දෙනාට සියලු දෙවියන්ගේ ආශිර්වාද වේවා. මේ පින්කම් කරමින් අධ්‍යාපන කටයුතු සිදු කරගන්නට අපිට මේ කාලේ සම්පූර්ණයෙන්ම අපේව බලා කියාගෙන කටයුතු කරන අපේ අතිපූජනීය කනගවා සුගත භාවනා මධ්‍යස්ථානාධිපති පූජී සුගත සෙනසුන්පති අතිපූජනීය හුරුළුනික වැවේ සුදම්ම සායනහන්සේට මේ සේනාසනේ සේනාසනාධිකාරී අපේ සදාවාස සායනහන්සේ සහෝදර සායනහන්සේ ඇතුළු කොට මහ සංඝ රත්නයටත් දෙවියන්ගේ ආශිර්වාද ලැබේවා. ලංකාවට ලෝකයට දෙවියන්ගේ රැකවරණය ලැබේවා. කරදර දුරු වේවා, බාධක දුරු වේවා, මේ වසංගතය දුරෙන් දුරු වේවා. ඉක්මනින්ම සියලු යහපත උදා කරගන්නට දෙවියෝ උපකාර කරත්වා. උතුම් දෙවිවරුද නිවන් දකිත්වා. සාදු සාදු සාදු. අවසාන වශයෙන් ජන්මදිනය සමරන ඒ පුතණුවන් ඇතුළු කොට සියලු දෙනාටත් බණ අහපු ඔබටත් දෙවියන්ටත් මේ පින් වලින් උතුම් අමා මහ නිර්වාණ ධර්මයම අවබෝධ වේවා. සාදු සාදු සාදු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මම් පරම්ති තී. ඔබ හැමදෙනාම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. සාදු සාදු සාදු.